වඩා උතුම් දීමනා දේශනා අංක 1. ඔබට මතකද අපි ගිය සතියේ කතා කරපු කාරණාව? සුදාත්ම දීමනා. කී දෙනෙක් සුදාත්ම දීමනා වලට කැමතිද? ආමෙන්. ආමෙන් කියන්නේ නැත්නම් මොනවටද මේවා දීලා තියෙන්නේ? අපිට ලබන්න. හේතුව ඒ තුල දීමනා සමග අපි මේ දේශයේ සාක්ෂිකාරයෙන් වෙන්න තිබෙනවා. අපි අද දවසේ කතා කරන්න යනවා වඩා උතුම් දීමනාව ගැන. දැන් වඩා උතුම් දීමනාවලට ආශ්‍රය වෙන්න ස්වාමීන් වහන්සේ කිව්වා. 1 කොරින්ති පොතට මෙමු දැන්. 12:31 වෙනි පදය. මම අද කතා කරන්න යනවා වඩා උතුම් දීමනාව. නමුත් වඩා උතුම් දීමනාවලට ආශා වෙයලා. අපි ආශාවිය යුත්තේ වඩා උතුම් දේවල් වලට. හරිද වැරදිද? වැඩිපුර ආස වෙන්න ඕන වැඩි වටිනාකමෙන් තිබෙන දේවල් වලට. එහෙම නේද? ඔව්. ඔබ ඉක්මනට තෝරගන්නේ අඩු වැටුපක් තියෙන රස්සාවද වැඩි වැටුපක් තියෙන රස්සාවද? ටක් ගාලා වැඩිපුර තියෙන දේ පස්සේ තමයි අපි දුවන්නේ. බයිබලයේ කියනවා අපි ආසාවිය යුත්තේ මොනවටද? වඩා උතුම් දීමනා වලට. අපි බලන්න යනවා වඩා උතුම් දීමනාව ගැන. මේ දීමනා අතරින් ඔබ දන්නවද? ඔබට මට ස්වාමීන් වහන්සේ දෙන්න යන දීමනා වලින් ස්වර්ග රාජ්‍යය පාවිච්චි වෙන්න යන දීමනාවක් තියෙනවා. අනාගත වාක්‍ය ස්වර්ගය පාවිච්චි වෙන්න යන්නේ නැහැ. සුව කිරීමේ දීමනාව ස්වර්ගය පාවිච්චි වෙනවද? සුව කිරීමේ දීමනාව නෑ, ස්වර්ගය පාවිච්චි වෙන්න යන්නේ නැහැ. ඔබ දන්නවද ස්වර්ගයේදී ඉතුරු වෙන දීමනාවක් ගැන බයිබලයේ කතා කරනවා. ඒක තමයි අපි සොයාගෙන යන්න යන්නේ. 1 කොරින්ති පොතේ 13:8 සිට 10 වෙනකන් කියවමු. ප්‍රේමය කිසි කලක පහවන්නේ නැත. අනාගත වාක්‍ය කීමුවත් නැතිවන්නේය. භාෂාවුවත් නවතින්නේය. දැනගැන්මුවත් නැතිවන්නේය. මක්නිසාද අපේ දැනගැන්ම මදය. අනාගත වාක්‍ය කීමත් මදය. නමුත් සම්පූර්ණ එක පැමුණුනම මදක්ව තිබෙන දේ නැතිවන්නේය. නැවත 13 වෙනි පදයට එමු. දැන් පවතින්නේ ඇදහිල්ල, බලාපොරොත්තුව, ප්‍රේමය යන මේ තුනය. මෙයින් ඊතා උතුම් එක නම් ප්‍රේමය. දැන් ඔබ දන්නවද 1 කොරින්ති 13 වෙනි පරිච්ඡේදයට එනකොට බයිබලයේ කතා කරනවා තවත් දීමනාවක් ගැන. ඒ දීමනාවේ නම ප්‍රේමය. දැන් අද ඔබ ප්‍රේමය ගැන නොදන්න දේවල් දැනගන්න යනවා. ඔබ කැමතිද ප්‍රේමයට? ඔබ දැන් හිතන එක පැත්තක ප්‍රේමය නෙමෙයි, හරිද? ඔබ දන්නවද ස්වර්ගය ගැන බයිබලයේ කතා කරන්නට යනවා. ස්වර්ගය ගැන කතා කරනවා. ස්වර්ගයේ ඉතුරු වෙන එකම කාරණාව බයිබලයේ පෙන්නනවා. ඒ තමයි ප්‍රේමය. ඒ ගැන බයිබලයේ සාක්ෂි දෙනවා. ස්වර්ගයේ ප්‍රේමය ගැන අපි සිතලා බලමු. ඔබට යම් උපකරණ ටිකක් දෙන්න. ඔබ දන්නවද ස්වර්ගයේ වාතය මොනවද කියලා? ඔබ ඉහළට ගන්න වාතය මොනවද? මොනවාද තියෙන්නේ? ඔක්සිජන්, කාබන් ඩයොක්සයිඩ් වැඩිපුරම තියෙන එක. දැන් නොයෙකුත් වාතයේ සංකලනයක් තිබෙනවා මේ අපි හුස්ම ගන්න ආශ්වාස කරන වාතය තුල. දෙවියන් වහන්සේ ඔබ හුස්ම ගන්න වාතය ලස්සන සංකලනයකින් වායු සංඝටක වලින් පිරී තිබෙනවා. ඔබ දන්නවද ස්වර්ගයේ හුස්ම ගන්න වාතය මොනවද කියලා? මේවා බයිබලේ ලියලා නැහැ. මම ඔබට යම් ලස්සන පින්තූරයක් දෙන්නයි මම මේ හදන්නේ. ස්වර්ගයේ වාතය කුමක්ද? ස්වර්ගයේ වාතය තමයි ජීවනය. ජීවනය. බයිබලයේ කියනවා දෙවියන් වහන්සේ ජීවන හුස්ම මිනිස්යාට හෙළුසේක. ස්වර්ගයේ වාතය ජීවනයයි. ආමේන්. ස්වර්ගයේ ආලෝකය මොකද්ද? පොළොවට ආලෝකය දෙන්න ඉර තිබෙනවා. ස්වර්ගීය ආලෝකය මහිමය සහ තේජස. කමක් නැහැ. ප්‍රේමය කියලා හිතන්න. මේවා බයිබලයේ ලියලා තියෙන දේවල් නෙමෙයි. අපි මේ දෙවියන් වහන්සේ සමග ගත කරන ජීවිතය තුල අපිට තියෙන පුද්ගලික අත්දැකීම් තුල අප සිතන අපිට අවබෝධ වෙන විදිය ඔබ වෙනස් විදිහකට හිතුවට කමක් නැහැ. මමට දැනෙන්නේ ස්වර්ගීය ආලෝකය තේජස මහිමය කාගේද? දෙවියන් වහන්සේගේ. ස්වර්ගයේ ලස්සන මොනවද? ඔබට නිකන් හිතන්න මොනවා හරි කියන්න. මේවා ලියලා නැහැ නිකන්. මම ඔබට යම් පින්තූරයක් ගේනවා ස්වර්ගය ගැන. ස්වර්ගයේ අලංකාරය
දෙවියන් වහන්සේගේ ශුද්ධකම. ශුද්ධකම. ස්වර්ගයේ ඇති සුවඳ මොකද්ද? ස්වර්ගයේ ඇති සුවඳ ප්‍රේමයයි. ඔබේ ජීවිතය මේ දේවල් වලින් පුරව ගන්න බැරිද? මම දැන් ගේන්න ඕන ඔබගේ ජීවිතයටත් මේවා. උන්වහන්සේගේ රාජ්‍ය මගේ හදවත දෙව්විමනයි. ගිය සතියේද ගායනා කරේ. මගේ හදවත දෙව්විමනයි. මගේ හදවත දෙව්විමන නම් ස්වර්ගයේ වාතාශ්‍රය මගේ හදවතට එන්න ඕන. මොකද්ද? ජීවනය. මගේ හදවත දෙව්විම නම් ස්වර්ගයේ ආලෝකය මගේ හදවතට එන්න ඕන. මොකද්ද? මහිමය සහ තේජස. මගේ හදවත දෙව්විමන නම් ස්වර්ගීය අලංකාරය මගේ හදවතේ අලංකාරය වෙන්න ඕන. මොකද්ද? ශුද්ධකම. මගේ හදවතේ දෙව්විමන තිබෙනවා නම් ස්වර්ගයේ ඇති සුවඳ මගේ හදවතින් එන්න අවශ්‍යයි. මොකද්ද? ප්‍රේමය. ඔබගේ හදවතේ දෙව්විමන තුලින් ඒ සුවඳ හමන්නට සලස්වනවාද? අපේ හදවතින් ඒ සුවඳ එළියට එනවාද? ඔබට තේරෙනවද යමක්? මට අවශ්‍යයි මේ දෙවියන් වහන්සේගේ ප්‍රේමය ඔබගේ මගේ ජීවිතවලට ඇතුල් වෙනවා දකින්න. මොකද හේතුව බයිබලයේ කියනවා වඩා උතුම් දීමනාව අර 9ම නෙමෙයි 9න් එකක්වත් නෙමෙයි ප්‍රේමයයි. මොකද බයිබලයේ කියනවා සියලු දීමනා නැති වෙනවා නමුත් ප්‍රේමය විතරක් ඉතුරු වෙනවා කියලා. බලන්න කොච්චර අලංකාර දෙයක්ද. ජීවනය තුල මහිමය තුල ශුද්ධකම තුලද ඒ දෙවියන් වහන්සේගේ ප්‍රේමය තමයි එළියට ගලන්නේ. අපි යමු කාරණාවලට. දෙවියන් වහන්සේගේ ප්‍රේමය අද අපේ ජීවිතවලට අපි අදාළ කරගන්නේ කොහොමද? අද ගොඩක් වෙලාවට ප්‍රේමය ගැන කතා කරද්දී අපිට සමහර දේවල් විතරයි වැටහෙන්නේ. අපි යම් කෙනෙක් සැරෙන් කතා කරොත් කියනවා කොහොයාට ප්‍රේමේ නැහනේ කියලා. ඒක තමයි අපි දකින ප්‍රේමය. කෙනෙක් බැන්නොත් එයාට ප්‍රේමේ නැහැ. කෙනෙක් මොන හරි සද වචනයක් කිව්වොත් එයාට ප්‍රේමය නැහැ. ඔබ මොකද සිතන්නේ? කෙනෙක් මොන හරි ඔබට රිදෙන්න දෙයක් කරොත් එයාට ප්‍රේමේ නැහැ. යේසුස් වහන්සේ දවසක් රිදෙන්න දුන්නා. කසයක් කරගෙන යේසුස් වහන්සේ දවසක් රිදෙන්න දුන්නා. එතකොට යේසුස් වහන්සේට ප්‍රේමේ නැද්ද? යේසුස් වහන්සේ පේත්‍රස් කිව්වා සාතන් මා පස්සට ඵලයන්. පේත්‍රස් මොනවා කියලාද කිව්වේ? සාතන් කියලා කිව්වේ. දැන් කල්පනා කරලා බලන්න. අපි දකින්නේ ප්‍රේමය අමුතු පාට ගාපු ප්‍රේමයක්. අයිසිං කරපු ප්‍රේමයක්. නමුත් අපි සැබෑ ප්‍රේමය කියන කාරණාවට අපි එමුද? බයිබලය මේක ගැන ලස්සනට කතා කරන පොතක්. බයිබලයේ අදහස ප්‍රේමයයි. බයිබලයේ මේක ගැන ලස්සනට කතා කරනවා. මගේ සහෝදරයා සහෝදරිය මම ඔබට කියනවා මේ වචන ජීවනයේ වචන. මේ වචන ජීවනයේ වචන. ඔබ මේ වචන ඔබ උරාගෙන ඒවා වලට වතුර වක් කරුවා නම් බීජවලට හොඳට වතුර දැම්මනම් ඔබ පුදුම ස්වාමීන් වහන්සේ තුල සමාදානයේ ගමනක් යන්න යනවා. ආමෙන්. මට දැනෙනවා ස්වාමීන් වහන්සේ ක්‍රමෙන් උන්වහන්සේගේ ප්‍රේමය තව මට උගන්වනවා. උන්වහන්සේගේ ප්‍රේමය මට දැනෙන්න සලස්වනවා. උන්වහන්සේ මා සමග සිටින හැටි උන්වහන්සේ මට පෙන්වනවා. මේ අත්දැකීම එක්ක අපි ජීවත් වෙන්න ඕන. ඔබ කොයි විදිහටද ජීවත් වෙන්නේ? මගේ සහෝදරයා සහෝදරිය ලැස්ති වෙන්න. මේ ජීවිතයට ඇතුල් වෙන්න. මේ ජීවිතයට ඇතුල් වෙන්න. මේක පුදුමාකාර ජීවිතයක්. කිතුණු ජීවිතය. තාම කිතුණුවොත් සාම පල්ලියෙන් අයත් සමහර අය ඒක අවබෝධ කරගෙන නැහැ. තාම ඔබේ යුද්ධවල බොහෝම ජයටම සටනේ. උන්වහන්සේ කියන පොඩ්ඩක් ඒ ආයුධය පැත්තකින් තියලා මගේ දිහා බලන් ඉන්න. උන්වහන්සේ පුදුම දේවල් උගන්වන්න යනවා. ලැස්ති වෙන්න. මෙතන ඉන්න ඔබ විශ්වාස කරන අද ආශිර්වාදේ සහෝදරයන් සහෝදරියන්. මොකද උන්වහන්සේ අද ඔබට උන්වහන්සේගේ වචනය තුලින් මේ කාරණාව ඔබේ ඇතුල් වල නිදන් කරනවා. මනුෂ්‍ය මැවිල්ල දෙවියන් වහන්සේගේ ප්‍රේමයේ ප්‍රතිඵලයක්. දෙවියන් වහන්සේගේ ප්‍රේමය ගැන පොඩ්ඩක් කතා කරමු ඉස්සෙල්ලා. කවුද ප්‍රේමය? දෙවියන් වහන්සේගේ ප්‍රේමය. ප්‍රේමය ඔබට මට ආවේ කොහෙන්ද? අම්මගෙන් තාත්තගෙන් නොවේ. දෙවියන් වහන්සේගෙන්.
ඒක දෙවියන් වහන්සේගෙන් එන දෙයක්. ඒක දෙවියන් වහන්සේ තුල තිබෙන දෙයක්. ඒ නිසා අපිට ස්වාමීන් වහන්සේ ප්‍රේමය කියන එක දීලා තිබෙනවා. දෙවියන් වහන්සේගේ ප්‍රේමය ගැන සලකද්දී මුලින්ම අපිට දැනගන්න තියෙන දෙයක් තමයි බයිබලයේ මනුෂ්‍ය මැවිල්ල. මනුෂ්‍ය මැවිල්ල දෙවියන් වහන්සේගේ ප්‍රේමයේ ප්‍රතිඵලයක් කියලා ඔබට තේරෙනවද? ඔබ ප්‍රේම කරන ඔබේ දරුවා වෙනුවෙන් ඔබ කොච්චර මහන්සි වෙලා ඇද්ද? මොනවද නොකරලා ඇත්තේ? ඇඟේ තියෙන ඔක්කොම හූරලා අරගෙන දීලා තියෙන්නේ. මොන හරි මේ ශරීරයෙන් පාර්ට් එකක් ඕන නම් ඒකත් ගලවලා දෙනවා. දැන් ඔබ දෙන්න පුළුවන් උපරිමය දීලා තියෙනවා. ඔබ එයාට සමහරට ගෙවල් හදලා දීලා තියෙනවා. උගන්වලා තියෙනවා. ඒ අයගේ කරුණු කාරණාවලදී එයාගේ ප්‍රශ්න ගැටලුවදී මැදිහත් වෙලා එයාව නිදහස් කරගෙන තියෙනවා. ඇයි ඒ? ප්‍රේමය නිසා, ආදරය නිසා. දැන් කල්පනා කරලා බලන්න. දෙවියන් වහන්සේත් ඒ හා සමානව උන්වහන්සේ විසින් හදපු අයට උන්වහන්සේ ප්‍රේම කරනවා. තාත්තා දරුවට ප්‍රේම කරනවා සමානයි. අපිට වැඩිපුර ආදරයක් දැනෙන්නේ මගේ දරුවා ගැනද අනිත් දරුවා ගැනද? තමාගේ දරුවා ගැන. ඒක සාධාරණද අසාධාරණද? සාධාරණ. දෙවියන් වහන්සේ එහෙම තමයි හදලා තියෙන්නේ. මට මගේ දරුවා ගැන හැඟෙන හැඟීම අනිත් දරුවා ගැන මට ගන්න අමාරුයි. මතක තියාගන්න ඔබ මම දෙවියන් වහන්සේගෙන් ආපු දරුවෙක්. දැන් ඔබ දන්නවද මගේ අම්මා තාත්තා මට ආදරය කරා. ගොඩක්. ඊට පස්සේ මම ඒගොල්ලන්ගෙන් ඈත් වෙලා ගියා. ආදරය කරන කෙනෙක් හොයාගෙන ගියා. ඊට පස්සේ අපි ඒගොල්ලෝ ළඟට අරගෙන ආව අලුත් අයව. කවුද? දරුවෝ. අනේ දැන් අම්මලා තාත්තලා අපිට වඩා ආදරේ දරුවන්ට. හරි නේද? හරි. අපි එනකන් නෙමෙයි දැන් බලන් ඉන්නේ. මුණුපුරෝ එනකන් බලන් ඉන්නේ. දෙවියන් වහන්සේ අපේ පියා. උන්වහන්සේ මට ආදරේ, මගේ දරුවන්ට ආදරේ, මගේ දරුවන්ගේ දරුවන්ට ආදරේ. උන්වහන්සේ එකාකාරයි හැමදාට මේ හින්දා උන්වහන්සේ ඉදිරිය අපි හැමෝම ඉන්න එක පවුලක් හැටියට. උන්වහන්සේ ඔබට මට ආදරෙයි. ඒ නිසා තමයි උන්වහන්සේ මිනිස්යාව පොළවට ගේන්න ඉස්සලා බයිබලයේ උත්පත්ති පොතේ 1 ඉඳලා 25 වෙනකන් දවස් 6ක් තිස්සේ උන්වහන්සේ අහස පොළව මුහුද ඉරහඳ තාරකා ගස්කොළන් සතුන් සිව්පාවුන් පක්ෂීන් මත්ස්‍යයින් ඔක්කොම හැදුවා. හදලා ඒ විතරකුත් නෙමේ. අවසානයේදී ඒ ගංගා දෙකක් අතරේ ලස්සන උයනක් වවලා ඒ උයනේ සියලුම අවශ්‍ය දේවල් හදලා ඒ උයනේ ආදම්මේවව උන්වහන්සේ බිහි කළා. හැදුවා. මොකක් නිසාද? ප්‍රේමය නිසා. අනිත් ඔක්කොම බයිබලයේ කියනවා වචනයෙන් පවසලා හැදුවේ. හරි නේද? එසේ වේවා මෙසේ වේවා ගස්කොළන් ඇති වේවා හරි සිව්පාවුන් නැති වේවා කියලා බයිබලයේ ලියනවා. නමුත් මිනිස්සයා ගැන කතා කරද්දී බයිබලයේ කියනවා දෙවියන් වහන්සේ හැදුවා කියලා. අත්වලින් දෙවියන් වහන්සේගේ අත්වලින් මිනිස්යාව හැදුවා. ඇයි හේතුව? එයා ආදරය කරන කෙනාවයි ඒ හදන්නේ. එයා ආදරය කරන කෙනා වෙනුවෙන් තමයි අර ඔක්කොම මැව්වේ. ඊළඟට ඒ මවපු දේ එයා ආදරය කරපු කෙනාව හදලා යාට බාර දුන්නා. ඔබට තේරෙනවද? මේක ප්‍රේමේ ප්‍රතිඵලයක්. උතුම් ප්‍රේමයක ප්‍රතිඵලයක්. මේක අනර්ග නොවේයිද? මෙන්න ඒ ප්‍රේමය තුලින් පැවතගෙන දරුවෙක් තමයි අපි. නමුත් අපි දන්නවා යක්ෂයා ලෝකෙට ගෙනාපු විනාශයත් එක්ක අපි ඒ ප්‍රේමෙන් බොහෝ යක්ෂයා ඇතර ගෙනිච්චා. නැවත දේව කරුණාව තුල ඒ ප්‍රේමය සොයාගෙන අපි ආවා. ආමෙන්. මම විශ්වාස කරනවා මේ ප්‍රේමය සොයාගෙන ඔබ ඇවිල්ලා තියෙනවා කියලා හැම කෙනෙක්ම. ආමෙන්. දෙවියන් වහන්සේගේ ප්‍රේමයේ ප්‍රතිඵලය. දෙවියන් වහන්සේගේ ප්‍රේමයේ ප්‍රතිඵලය නිසා තමයි 26 සහ 27 වෙනි පදේ උත්පත්ති පොතේ පළවෙනි පරිච්ඡේදයේ කතා කළ කියනවා දෙවියන් වහන්සේ අපගේ ස්වරූපය හා අපගේ සමානත්වය ලෙස මිනිස්යා සාදම්හ. එහෙම වචනයක් කියනවා නේද ඒ ස්ථානේ? තවද දෙවියන් වහන්සේ අපගේ ස්වරූපෙන් හා අපගේ ස්වරූපෙන් අපගේ සමානත්වය ලෙස මිනිස්යා සාදම්හ. ඔහු මුහුදේ මත්ස්‍යයන් කෙරෙහිද ආකාශයේ පක්ෂීන් කෙරෙහිද තිරිසනුන් කෙරෙහිද මුළු පොළව කෙරෙහිද පොළොව පිට බඩගා යන සියල්ලන් කෙරෙහිද ආණ්ඩු කෙරෙත්වයි කීසේක. දෙවියන් වහන්සේ තමන් ස්වරූපෙන් මිනිසයා මැවුසේක. දෙවියන් වහන්සේගේ ස්වරූපෙන් ඔහු මැවුසේක. පුරුෂයාද ස්ත්‍රියද කොට ඔහු මැවුසේක. දෙවියන් වහන්සේගේ ප්‍රේමයේ ප්‍රතිඵලයක් ලෙස මිනිසයා තමුන්ගේ ස්වරූපෙන් හැදුවා. තාත්තා කැමති තමුන්ගේ දරුව තමුන් වගේ වෙනවට. එහෙම නේද?
හැබැයි සමහර තාත්තලා කියනවා අනේ පුතේ මං වගේ නම් වෙන්න එපා කියලා. අපි දන්නවා එහෙම තාත්තලා ඉන්නවා. නමුත් මතක තියාගන්න. මේ ලෝකයේ ඔබට තිබෙන ඔය ඔක්කොම දේවල් මොහොතක දාලා යන්න යනවා. දරුවොත් දාලා යන්න යනවා. ස්වාමි පුරුෂයාත් දාලා යන්න යනවා. භාර්යාවත් දාලා යන්න යනවා. කෙසේ වුණත් අපි මේ පොළොවේ මැරෙන මිනිස්සු. නමුත් දෙවියන් වහන්සේ අපේ සදාකාලික පියාණන් වහන්සේ. සදාකාලික පියාණන් වහන්සේ. උන්වහන්සේ සදාකාලේ උන්වහන්සේගේ ප්‍රේමය සදාකාලිකයි අප කෙරෙහි. පොළොවේ ප්‍රේමය සදාකාලික නැහැ. උන්වහන්සේ තමන් ස්වරූපයෙන් මිනිස්යාව හැදුවා. තමන්ගේ ස්වරූපයන් මිනිස්යා තුල තැන්පත් කරා. දෙවියන් වහන්සේගේ ස්වරූපයන් අපි තුල දමා තිබෙනවා. ඒ ස්වරූපයන් වලින් එකක් තමයි ප්‍රේමය. 1 යොහන් 4:8 මොනවද කියන්නේ? ඒ ස්ථානයේ කියනවා දෙවියන් වහන්සේ ප්‍රේමයයි. තව ගොඩක් ස්වරූපයන් තියෙනවා. ඒ ගැන අපි දැන් කතා කරන්න යන්නේ නැහැ. කොහොමද අපි දෙවියන් වහන්සේගේ ස්වරූපයට සමානකමට මැව්වේ කියලා. නමුත් ඒ ස්වරූපයෙන් එකක් තමයි ප්‍රේමය. ඒ වගේම ස්වාමීන් වහන්සේ සියල්ල ඔවුන්ට සැපෙව්වා. සියල්ල. කිසිම දෙයක් අඩු නැතුව. ඔබේ දරුවෙකුට ඔබ කිසිම දෙයක් අඩු නැතුව දෙන්න කොච්චර මහන්සි වෙනවද? මම මහන්සි වෙනවා මගේ දුවටයි මගේ පුතාටයි කිසිම දෙයක් අඩු නැතුව දෙන්න මම මහන්සි වෙනවා. උපරිම උත්සාහ කරනවා. මට නැතත් ඒගොල්ලන්ට දෙන්න ඕන මට. මම නොකෑවත් එයා කන්න ඕන කියලා මම හිතන්නේ. මම නොයන්දත් එයා අඳින්න ඕන කියලා මම සිතන්නේ. ඔබත් ඒ වගේ තමයි. ප්‍රේමීය ප්‍රතිඵලයක්. සියල්ල දෙන්න ලෑස්ති. දෙවියන් වහන්සේ ඔවුන්ට අවශ්‍ය සියල්ල දුන්නා. ඔවුන්ට කණ්ඩ බොණ්ඩ මහන්සි වෙන්න තිබුණේ නැහැ. මනුෂ්‍යම ඇවිල්ලා දෙවියන් වහන්සේගේ ප්‍රේමයේ ප්‍රතිඵලයක්. මේක දෙවියන් වහන්සේගේ ප්‍රේමය ගැන සලකද්දී අපි දකින පළවෙනිම කාරණාව. දෙවියන් වහන්සේ කෙසේද මනුෂ්‍යයාට ප්‍රේම කළේ කියන එක අපි දකිනවා. ඊළඟට මනුෂ්‍යයාට දායාද වූ දෙවියන් වහන්සේගේ ස්වරූපය ගැන කතා කරමු. මොකද්ද මනුෂ්‍යයාට දායාද වුණ දෙවියන් වහන්සේගේ ස්වරූපය අපි මෙතන සලකන විදිහට? ප්‍රේමය. ප්‍රේමය තිබෙන්නේ කා තුලද? දෙවියන් වහන්සේ තුලයි. වෙන කා තුලවත් ප්‍රේමය කියන එක නැත. දෙවියන් වහන්සේගෙන් ලැබූ කෙනෙක් විතරයි ඒක ලබන්නේ. හැබැයි මුළු මිනිස් සංහතියක ලබා තිබෙනවා. මනුෂ්‍යයා පෞකාරයෙක් වේවා සුද්ධවන්තයෙක් වේවා මේ ඔක්කොම මිනිස්සෙම දෙවියන් වහන්සේ යම් දවසක නිර්මාණය කළා අතීතයේ දවසක තමන්ගේ ස්වරූපයට. ඒ නිසා හැම මිනිස්සෙක් තුළම ඒක දෙවියන් වහන්සේ අද මිනිස්සෙක් තුළම අපි දකින්න ලැබෙනවා. ඔබ මොකද හිතන්නේ සතුන් ගැන? සතුන්ට ප්‍රේමය තියෙනවද? අපි දකිනවා සතුන්ට යම් දෙයක් තියෙනවා. මේ සතා අනේ මෙයාට හරි ආදරෙයි කියලා කියනවා. හරි. ඒක අපි දකින අපේ ඇස් වලින් පෙනෙන ඉරියව් සහ ස්වරූපයන් වලින් ඒක තමයි කාරණාව. නමුත් මතක තියාගන්න සතාට තිබෙන්නේ පුරුදු සහ ස්වභාවයන්. දෙවියන් වහන්සේ ප්‍රේමය කියන එක අර දෙවියන් වහන්සේ කෙරෙන් එන ප්‍රේමය කියන එක සතා තුල නැහැ. නමුත් සතාට දෙවියන් වහන්සේ දීලා තියෙනවා පුරුදු සහ ස්වභාවයන් ඒ සතාගේ පැවැත්මට. ඒ නිසා බල්ලෙකුට ස්වභාවයන් දීලා තිබෙනවා. එයාගේ හාම්පුතාට ළඟින් ඉන්න. හාම්පුතාව ආරක්ෂා කරගන්න. ඒ වගේම සතෙකුට ගති පැවතුම් තිබෙනවා. ඒ සතාගේ පැවැත්මට. ඔබ දන්නව නේද? කුරුල්ලෙකුට කුඩුවක් හදන්න පුළුවන්. ඒක ඒ සතාගේ ඇතුලේ තියෙනවා. එයාගේ පැවැත්මට. සතෙකුට තියෙන්නේ පුරුදු සහ ගති පැවතුම්. නමුත් ප්‍රේමය දීලා තිබෙන්නේ කාටද? මනුෂ්‍යයාට ප්‍රේමය ලැබිලා තිබෙන්නේ. ප්‍රේමය ලැබලා තිබෙන්නේ මනුෂ්‍යයා විතරයි. ඒ වගේම ස්වර්ගීය ඉන්න දූතයන් ඒක ලැබලා තිබෙනවා. දෙවියන් වහන්සේගෙන්. අපිව ස්වාමීන් වහන්සේගේ දූතයන් සමග යම් සමානකම් වලට මවලා තිබෙන්නේ. ඊට වඩා චුට්ටක් පහතින් මවලා තිබෙන්නේ උන්වහන්සේ අපිව. ප්‍රේමය මනුෂ්‍යයාට දායාද කළ දෙවියන් වහන්සේගේ ස්වරූපයන්. දැන් අපි එන්න යනවා තවත් විශේෂ කාරණයකට. මේ ප්‍රේමය බයිබලයේ වචන තුනක් විශේෂ වචන තුනක් අපිට හේබ්‍රේව බයිබලයේ ප්‍රේමය හඳුන්වන්න කතා කරනවා. වචන කිහිපයක්ම තියෙනවා. නමුත් අපිට අදාළ කොටස තුල අපිට බයිබලයේ විශේෂයෙන්ම ප්‍රේමය ගැන හේබ්‍රේව භාෂාවෙන් වචන තුනකින් හඳුන්වනවා. ඔබට මට තියෙන එකයි. ප්‍රේමය නැත්තම් ආදරය. අපි මේ දෙකම කලවන්නට පාවිච්චි කරනවා. නමුත් හේබ්‍රේව බයිබලයේ තිබුණ වචන තුනක් එකක් අගාපේ, අනිත් එක ෆිලියා, අනිත් එක ඒරොස්. අගාපේ, ෆිලියා සහ ඒරොස්. දැන් අපි ඔක්කොමද ප්‍රේමය කිව්වට හේබ්‍රේව බයිබලයේ යම් ප්‍රේමයන් ගැන සලකනකොට
කරනකොට ඒ ප්‍රේමයට දක්වන වචනය වෙනස්. දැන් මුලින්ම එමු අපි කාරණාවට. දැන් දෙවියන් වහන්සේගෙන් ප්‍රේමය ලැබපු මිනිසයා මුලින්ම ප්‍රේම කරන්න පටන් ගත්තේ කාටද? දෙවියන් වහන්සේ මවපු මිනිසයා මුලින්ම ප්‍රේම කරන්න පටන් ගත්තේ දෙවියන් වහන්සේට. දෙවියන් වහන්සේගේ මිනිසයා මුලින්ම ප්‍රේම කරන්න පටන් ගත්තේ දෙවියන් වහන්සේට. ආදම් දෙවියන් වහන්සේට ප්‍රේම කරා. ආබෙල් දෙවියන් වහන්සේට ප්‍රේම කරා. සෙත් දෙවියන් වහන්සේට ප්‍රේම කළා. නෝවා දෙවියන් වහන්සේට ප්‍රේම කළා. ආබ්‍රහම් දෙවියන් වහන්සේට ප්‍රේම කළා. තේරුම් ගන්න. මේ අය තමාගේ භාර්යාවටත් වඩා දෙවියන් වහන්සේට ප්‍රේම කළා. මෙන්න මුල්ම ප්‍රේමය. කා සමග තිබෙන ප්‍රේම සම්බන්ධතාවයද? දෙවියන් වහන්සේ තියෙන ප්‍රේම සම්බන්ධය. මේ දෙවියන් වහන්සේ සමග තිබෙන මේ ප්‍රේම සම්බන්ධතාවය හඳුන්වන්නේ අගාපේ කියලා. අගාපේ. අගාපේ කියලා බයිබලයේ හේබ්‍රෙව් වචනේ තිබ්බොත් ඒකෙන් අදහස් කරන්නේ කෙලින්ම කාට ප්‍රේම කරන ප්‍රේමයද? දෙවියන් වහන්සේට ප්‍රේම කරන ප්‍රේමය. ඒ නිසා සිංහලෙදී අපි කියනවා අගාපේ ප්‍රේමය කියලා. කමන්නේ දෙකම ප්‍රේමය තමයි. නමුත් අගාපේ කියන්නේ දෙවියන් වහන්සේ වෙතට කරන ප්‍රේමය. දෙවියන් වහන්සේ සමග ප්‍රේම සම්බන්ධතාවය. දෙවියන් වහන්සේට අපි කරන ප්‍රේමය. අපිට දෙවියන් වහන්සේ කරන ප්‍රේමය. දෙවියන් වහන්සේ අපි අතර තිබෙන ප්‍රේමය කතා කරද්දී කතා කරන්නේ අගාපේ. මුල් පරිවර්තන වල ඒක. නමුත් අපිට අගාපේ ෆිලියා ඒරොස් වලට වෙන වෙනම සිංහල නම් නැහැ. ඔක්කොම තිබෙන්නේ ප්‍රේමය. නැත්නම් ආදරය. නම ඒක විවාහාරයේදී. ප්‍රේමය හඳුන්වන්නේ මේ තුනටම. නමුත් මේ මුල් පිටපත්වල දෙවියන් වහන්සේ මිනිස් අතර සම්බන්ධතාවයට කතා කරන්නේ අගාපේ. ඊළඟට මිනිස්සයා කාටද ප්‍රේම කරන්න පටන් ගත්තේ? භාර්යාවට. ඒවට ප්‍රේම කරන්න පටන් ගත්තා. ඒක දෙක සිස්ටර්. ඒවට ප්‍රේම කරන්න පටන් ගත්තා. භාර්යාවක් ස්වාමින් වහන්සේ මිනිස්යාට දුන්නා. මිනිස්යා තනිව සිටීම සුදුසු නැත. ඇත්තටම සුදුසු නැද්ද? දැන් මේ තනියම ඉන්නේ. ඒ නිසා තමයි ප්‍රවේශම් වෙන්න ඕන වෙලා තියෙන්නේ. මොකද දෙවියන් වහන්සේ කියලා තියෙනවා මිනිස්යා තනිව සිටීම සුදුසු නැත. ඒ නිසා තමයි ඇයි එහෙම කියලා තියෙන්නේ? මිනිස්යා වරද්ද ගන්න නිසා. ඒ නිසා දෙවියන් වහන්සේ ඉක්මනට කෙනෙක් හොයාලා දුන්නා. මිනිස්යාට දෙවියන් වහන්සේ භාර්යාවක් දුන්නා. ආදම්ට ඒවව ස්වාමින් වහන්සේ දුන්නා. ඔහුට සුදුසු සාකාරියක් දෙන්නෙමි කියලා උන්වහන්සේ කිව්වා. ඉන්නතුර බයිබලයේ කියනවා මිනිස්යා තමාගේ පියාද මව්ද අතහැර භාර්යාවට ප්‍රේම වෙනවා. දැන් බලන්න දෙවනුවට කතා කරනවා භාර්යාව පුරුෂයා අතර තිබෙන ප්‍රේමය. දැන් මේ ප්‍රේමය දෙවියන් වහන්සේත් එක්ක තියෙන ප්‍රේමයට වඩා වෙනසක් තිබෙනවද නැද්ද? තිබෙනවා. දැන් මේ ප්‍රේමය අපි දකිනවා ඊට වඩා වෙනසක් තිබෙනවා. මේක හැඟීම් වලින් පිරිච්ච ප්‍රේමයක්. හැඟීම් වලින් එකතු වෙච්ච ප්‍රේමයක් මෙතන පෙන්වුම් කරනවා. ඒ වගේම රාගය ලිංගිකත්වය මේකට මිශ්‍ර වෙලා තිබෙනවා. මේ ආදරයට භාර්යාව එක්ක ආදරවන්තී අතර ගොඩ නැගෙන ප්‍රේමයේ ස්වභාවයක් තිබෙනවා. බයිබලයේ මේක හඳුන්වන්නේ ඒරොස් කියලා. ඒරොස්. දෙවියන් වහන්සේත් එක්ක තියෙන ප්‍රේමයේදී හඳුන්වන්නේ අගාපේ කියන නමින් ප්‍රේමය. මෙන්න මේ ප්‍රේමය ගැන කතා කරද්දී හඳුන්වන්නේ ඒරොස් කියලා. මේ ප්‍රේමය ගැන බයිබලයේ ලියා තියෙනවද? සොලමන්ගේ ගීතිකාව කියවන්න. හරි. ඒකේ තියෙනවා ගොඩක් දේවල්. හරි. දැන් මේක තව පැත්තක් ප්‍රේමේ. ඒක භාර්යාව ස්වාමි පුරුෂය අතර තිබෙන ඒවැනි ප්‍රේමය. ඊළඟ ප්‍රේමය ගැන එමු. ඒ තමයි ඊළඟට මිනිස්සයා ප්‍රේම කරන්න පටන් ගත්තා. තමා අවට ඉන්න තමාගේ සහෝදර සහෝදරියන්ට, පවුලේ අයට, මිත්‍රයන්ට, අසල්වැසියන්ට මිනිස්සයා ප්‍රේම කරන්න පටන් ගත්තා. ඒ ප්‍රේමය නිසා නෝවා මිනිස්සුන්ට කිව්වා අනේ එන්න මේ නැවට නගින්න. මොකක් හින්දාද? ඒ සහෝදරයින්ට දක්වපු ප්‍රේමය. ඒ පුතාලට දැක්වුවා ප්‍රේමය. කිව්වා පුතේ මේක හදමු. දරුවන්ට ඇතිවෙන ප්‍රේමය, සහෝදරයින්ට ඇතිවෙන ප්‍රේමය, සාමාන්‍ය අපි එක්කෙනා අතර ඇතිවෙන ප්‍රේමය. ඒ ප්‍රේමය නිසා තමයි සැලකීම, සුරැකීම, සත්කාරය සිදුවන්නේ ඒ ප්‍රේමයෙන්. ඒ ප්‍රේමයට අපි හඳුන්වන්නේ ෆිලියා කියලා. දැන් අපේ බයිබලයේ සිංහලෙන් අපිට තියෙන අඩුපාඩුව තමයි මේ හැම හේබ්‍රෙව් වචනයකටම සිංහල වචන නැති නිසා අපේ බයිබලයේ තියෙන්නේ ප්‍රේමය. කෝකත් ප්‍රේමය. සිංහල කියවන අපිට ඒක අඩුපාඩුවක්. ඒක අපේ භාෂාවේ තිබෙන අඩුපාඩුවක්. හැම භාෂාවකම විවිධ අඩුපාඩු තියෙනවා. එහෙම නේද? ඔව් විවිධ අඩුපාඩු තියෙනවා. අරාබියේ පයන්නක් නැහැ. පයන්න වෙනුවට කියන්නේ බයන්න. පෙප්සි වෙනුවට පෙප්සි.
දැන් ඉංග්‍රීසියෙන් ඥායන්නක් තියනවද? ඥායන්නක් තියනවද? ඥායන්නක් නැහැ. සිංහලේ ඉසෙඩ් එකක් තියනවද? zoo. නේ අපි සූ කියනවා. සූ නෙමෙයි zoo. එහෙම එකක් නැහැ. ඉස්සර ෆයන්න F එකකුත් නැහැ. දැන් නම් අලුත් අකුරන් නිර්මාණය වෙලා තිබෙනවා. කොහොම නමුත් භාෂාවේ ප්‍රශ්න මම ඔබට කිව්වේ සරලව. ඒ නිසා සමහර මේ කාරණාවලදී අපිට අඩුපාඩුවක් තිබෙනවා අපේ බයිබලේ භාෂාවේ ප්‍රශ්න නිසා. නමුත් අපිට මේක කිසිදු ඔබ සලකන්න එපා ලොකු ප්‍රශ්න තියෙනවා නෑ. භාෂාවෙන් එන අඩුපාඩුකම් සමහරට මතුවේ. දැන් මෙතන ප්‍රේමය ගැන සලකනකොට අපි මම ඔබට කාරණා තුනක් කිව්වා. පළවෙනි එක අගාපේ. දෙවෙනි එක ඒරොස්. තුන්වෙනි එක ෆිලියා. දැන් මේ ආකාර තුන් ආකාර ප්‍රේමය ඔබ අඳුරනවද දැන්? ඔව්. දැන් මේ ෆිලියා කියන ප්‍රේමය අපි සාමාන්‍ය විවාහයේදී අපි උදව් උපකාර කරන ප්‍රේමය. දැන් මේ ෆිලියා කියන ප්‍රේමයෙන් මට මගේ භාර්යාවට ප්‍රේම කරන්නත් පුළුවන්. මම යාගේ අවශ්‍යතාවයන් සලකනකොට මම යාගේ දේවල් සලකනකොට ඒක ෆිලියා වලට අයිති වෙන ප්‍රේමයේ දෙයක්. ඔබට තේරුණා නේද? දැන් මේ අතරින් බයිබලයේ සුවිශේෂ තැනක් දෙනවා ප්‍රේමයන් දෙකකට. අගාපේ සහ ෆිලියා. අගාපේ සහ ෆිලියා. ඒරොස් කියන එකට ලොකු ස්ථානයක් දෙන්නේ නැහැ. මොකද ධානස් දන්නවා ඒක වරද්ද ගන්නවමයි කියලා. ධානස් කියලා නැහැ ඒරොස් නැත්තම් ස්වර්ගයට යන්න බෑ කියලා නැහැ. මොකද අපි විවාහයකදී එකතු වෙන්නේ තවත් මිනිස්සෙක් සමගනේ. අඩුපාඩු සහිත මිනිස්සෙක් එක්කනේ. නේද? ඒව එහාට මෙහාට වෙන්න පුළුවන්. එහෙම නේද? නමුත් අපි අගාපේදී එක් වෙන්නේ අඩුපාඩුවක් තිබෙන කෙනෙක් එක්ක නෙවෙයි. කායකද? දෙවියන් වහන්සේත් එක්ක. ඒ වගේම දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙනවා ෆිලියා කියන ප්‍රේමය. සහෝදර සහෝදරයන් අතර ප්‍රේමය අපි අනිවාර්යයෙන්ම පවත්විය යුතුයි කියලා දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ස්වාමීන් වහන්සේ මේ කාරණා දෙක ගැන කතා කරනවා. දැන් අපි යමු ප්‍රේමය සහ දෙවියන් වහන්සේගේ පනත් ගැන. අහගන්න මේවා. අමාරුවෙන් හරි අහගන්න. මගේ හඬ නමුත් දෙවියන් වහන්සේගේ වචනයෙන් මම ඔබට කතා කරන්නේ. ඒ නිසා මේවා ජීවනයේ බීජ. ජීවනයේ බීජ. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. අපිට ඒරොස් කියන ප්‍රේමය අදාළ නැතුව නොවේයි. අපිට ඒක අදාළයි නේද? අපි ඒක ප්‍රවේශම් කරගන්න අපි ගොඩාක් මහන්සි වෙලා ඇති. මම ලැබපු ලොකුම ආදර්ශය දන්නවද පෞල් ජීවිතය සම්බන්ධව? මගේ අම්මයි තාත්තයි. මගේ ජීවිතේ ලැබපු ලොකුම පෞල් ජීවිත ආදර්ශය. මගේ අම්මා සහ තාත්තා. ඒ දෙන්නගේ එකමුතුකම, ඒ දෙන්නගේ ආදරය, ඒ දෙන්නගේ බැඳීම. මම යාක්ක ස්වාමීනි දවසක මගේ පෞල් ජීවිතේ වගේ වෙන්න ඕන. මම ඒකනේ යාක්ක ස්වාමීනි මගේ පෞල් ජීවිතේ වගේ වෙන්න ඕන දවස කියලා මට ඒක ලොකු ආදර්ශයක් වුණා. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. දෙවියන් වහන්සේ එවැනි පෞලක්, එවැනි පෞල් ජීවිතයක් මට දුන්නා. අදටත් එහෙමයි. එදා මෙන්ම ආදරය කරපු කාලේ කොයිද අදටත් ඊට වඩා පොඩ්ඩක්වත් වෙනස් නැහැ. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. ඒ තුල මට ලොකු සැනසීමක් ප්‍රීතියක් තියෙනවා. ඒරොස්. නමුත් දෙවියන් වහන්සේ ඒරොස් දිහා ලොකුවට බලන්නේ නැහැ. ඒ හින්දා ඔබ හිතන්න එපා අපිට මට නැතුව කියන්නේ එහෙම එකක් කියලා. කාලා කිරෙන්න බෑ. මොකද හේතුව? දෙවියන් වහන්සේ ජීවනය පිණිස ඒරොස් බලන්නේ. මොකද දෙවියන් වහන්සේ දකිනවා මිනිසුන්ගේ ජීවිතවල තියෙන අඩුපාඩුත් එක්ක ගැටෙනකොට ඒරොස් බිඳ වැටෙනවා. දෙවියන් වහන්සේට ඒක පේනවා. නමුත් දෙවියන් වහන්සේ විශේෂයෙන් සැලකිලිමත් වෙනවා. මොනවද? අගාපේ ෆිලියා ගැන විශේෂයෙන් දෙවියන් වහන්සේ සැලකිලිමත් වෙනවා. ඒ ගැන අපි පොඩ්ඩක් කතා කරමු. ප්‍රේමය සහ දෙවියන් වහන්සේගේ පනත්. දස පනත අගාපේ සහ ෆිලියා කියන දෙකට බෙදන්න පුළුවන් කියලා ඔබ දන්නවද? දස පනත කොහෙද දස පනත තියෙන්නේ? අපි ඉක්මනට යමු නේද ඒ කොටස. නික්ම යම 20 පනත් 10 ඔබ දන්නව නේද? මා ඇර අන් දෙවිවරුන් තට ඇතුව නොසිටුව දෙක කැපූ රූපයක් හෝ උඩ අහසේවත් පාත පොළොවේවත් පොළොවේ යට ජලයේවත් ඇති සමානත්වයක් තට සාදා නොගනුව ඊට නමස්කාර නොකරව ඊට සේවය නොකරව දෙවියන් වහන්සේගේ නාමය නිකුරණේ විවහාර නොකරව සබත් දින සුද්ධ කොට පවත්වන්නට සිහි කර ගනුව අපි කියුවා හතරක්. බලන්න මේ හතර මොන ප්‍රේමයටද ඒ ප්‍රේමය මොන ප්‍රේමයටද ඇතුල් වෙන්නේ කියලා හිතලා බලන්න. පළවෙනිය මොකද්ද? මා ඇර අන් දෙවිවරුන් තට ඇතුව නොසිටුව. මොන ප්‍රේමයටද බෙදෙන්නේ ඒක? අගාපේ ප්‍රේමයට. ඊට පස්සේ තියෙන කැපූ රූපයක් උඩහසිවත් පාත පොළොවේට ජලයේවත් ඇති කිසිම සමානත්වයක් තාට සාදා නොගනුව ඒවට නමස්කාර නොකරව ඒවට සේවය නොකරව. මොන ප්‍රේමයකද කතා කරන්නේ?
අගාපේ ප්‍රේමය ගැන දෙවියන් වහන්සේ කියන්නේ මට ප්‍රේම කරන්න කියලා දෙවියන් වහන්සේ කියනවා. ඊට පස්සේ කියනවා තාගේ දෙවියන් ස්වාමීන් වහන්සේගේ නාමයෙන් නිකුරුනේ විවහාර නොකරව 7 වෙනි පදය. මොන ප්‍රේමයද කතා කරන්නේ? අගාපේ ප්‍රේමය ගැන. ඊළඟට කියනවා සබත් දවස සුද්ධ කොට පවත්වන්නට සිහි කර ගනුව 8 වෙනි පදය. මොන ප්‍රේමයද? අගාපේ ප්‍රේමය. පළවෙනි 54 අගාපේ ප්‍රේමයට ඇතුළත් වෙන 54ක්. දෙවෙනි 56 ගැන බලමු එහෙනම්. තාගේ දෙවි වූ ස්වාමින් වහන්සේ තට දෙන දේශේ තාගේ දවස් බොහෝ වන පිණිස තාගේ පියාටත් මවටත් ගෞරව කරව. මොන ප්‍රේමයද? ෆිලියා ප්‍රේමය. මව පියා. පළවෙනි අසල්වැසියෝනේ අපිට ඉන්න. ෆිලියා ප්‍රේමය. ඊට පස්සේ කියනවා මිනී නොමරව. මොකද්ද? කාමිත්‍යාචාරය නොකරව. සොරකම් නොකරව. තාගේ අසල්වැසියාට විරුද්ධව බොරු සාක්ෂි නොකියව. 17 අන්තිමට කියනවා තාගේ අසල්වැසියාගේ කිසි දෙයකට ආශා නොව. කවුරු ගැනද කතා කරන්නේ? අසල්වැසියා ගැන නෙවෙයිද? අසල්වැසියා ගැන කතා කරන්නේ. ඔබට තේරුණාද? අසල්වැසියා ගැන කතා කරන්නේ. මෙතන ඒරොස් ප්‍රේමය ගැන කතා කරන්නේ නැහැ. නමුත් මෙතන කතා කරන අන්තිම 56 ෆිලියා ප්‍රේමය ගැන. ෆිලියා ගැන. ඔබට පේනවද? 50 10 දෙකට බෙදෙන හැටි ඔබට අවබෝධයක් තියෙනවද? දෙකම ප්‍රේමය පදනම් කරගෙන ගොඩ නැගුණු 50 10ක් තිබෙන්නේ. ඒක කොටස් දෙකකට ඔබට මම බෙදුවා. ඊළඟට එමු. යේසුස් වහන්සේ මුළු ව්‍යවස්ථාවම 52කට ගොඩ නැගුවා. මතෙව් 22:37 සිට 40 දක්වා. එස්සානේ කියනවා තාගේ මුළු හෘදයෙන්ද තාගේ මුළු ආත්මයෙන්ද තාගේ මුළු බුද්ධියෙන්ද තාගේ දෙවි වූ ස්වාමීන් වහන්සේට ප්‍රේම කරව. මේක උතුම් පළවෙනි ආඥාවය. මේ ආඥාවට ගැබ් වෙලා තියෙන්නේ දසපනතේ මොන පනක්ද? 1 සිට 4ට වෙනකන් තිබෙන අගාපේ ප්‍රේමය මත ගොඩ නැගිච්ච පනත. තේරුණාද? මොකක්ද මේ පනත? තාගේ මුළු හෘදයෙන්ද තාගේ මුළු ආත්මයෙන්ද තාගේ මුළු බුද්ධියෙන්ද තාගේ දෙව් ස්වාමීන් වහන්සේට ප්‍රේම කරව. අගාපේ ප්‍රේමය. ඊට පස්සේ කියනවා මේක උතුම් වූ පළවෙනි ආඥාවය. මෙය හා සමාන දෙවෙනි එකක් තිබේ. ඒකට වඩා අඩු වෙච්ච තව එකක් තියෙනවද? ඊට වඩා දෙවෙනි වෙච්ච තව එකක් තියෙනවද? නැහැ. බලන්න මේක හරි කාරණයක් කියන්නේ දෙවියන් වහන්සේ. මේක හා සමාන තව එකක් තියෙනවා කියලා යේසුස් වහන්සේ කියනවා. එනම් තටමෙන් තාගේ අසල්වැසියාට ප්‍රේම කරව යනුයි. බලන්න දසපනතේ 54යි දෙවියන් වහන්සේගේ ප්‍රේමය ගැන කතා කරන්නේ. 56ක්ම අසල්වැසියාට කරන ප්‍රේමය ගැන නේද කතා කරන්නේ. තටමෙන් තාගේ අසල්වැසියාට ප්‍රේම කරව යනුයි. මෙන්න යේසුස් වහන්සේ මුළු ව්‍යවස්ථාවම 52කට ගොඩ නගනවා. එකක් දෙවියන් වහන්සේට ප්‍රේම කිරීම, දෙක අසල්වැසියාට ප්‍රේම කිරීම. එකක් අගාපේ, දෙක ෆිලියා. ඔබට තේරෙනවද? මේ දෙක මතක තියාගෙන දෙවියන් වහන්සේ සීරුවට ගණන් ගන්නවා. මේ කාරණා දෙක සීරුවට දෙවියන් වහන්සේ ගණන් ගන්නවා. ඊළඟ ප්‍රධාන කාර්යයට අපි යමු. දැන් අපි එන්නේ යනවා කුමක්ද උතුම්ම දීමනාව? මොකක්ද උතුම්ම දීමනාව? උතුම් දීමනාව නම් ප්‍රේමයයි. 1 යොහන් 4:8 කියනවා මක්නිසාද දෙවියන් වහන්සේ ප්‍රේමයය. ප්‍රේමය දෙවියන් වහන්සේගේ හදවතයි. ප්‍රේමය දෙවියන් වහන්සේගේ හදවත. එනිසා මතක තියාගන්න ප්‍රේමයේ නිර්මාතෘ දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේගේ හදවත ප්‍රේමයයි. එනිසා දෙවියන් වහන්සේ උතුම් දීමනාව තුල කොටස් දෙකක් පෙන්නනවා. ඒ ප්‍රේමය දෙපැත්තකට බෙදලා. අපි තුල තිබෙන ප්‍රේමය දෙවියන් වහන්සේ කෙරෙහි අසල්වැසියා කෙරෙහි දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙනවා. හරි ලේසි දෙවියන් වහන්සේ කෙරෙහි නම් දෙන්න අසල්වැසියා කෙරෙහි දෙන කොටස තමයි ටිකක් අමාරු. ඔබට තේරෙනවනේ. සමහර අය මේ දෙකෙන් එකයි කරන්නේ. දෙවියන් වහන්සේට විතරක් ප්‍රේම කරන අයත් ඉන්නවා, අසල්වැසියාට විතරක් ප්‍රේම කරන අයත් ඉන්නවා. සමහර අය දෙවියන් වහන්සේට ප්‍රේම කරනවා. හරියට කවුරු වගේද? පරිසවරයා වගේ. මතකද පරිසවරයෙක් යාඥාවක් කෙරුවා දවසක දේවමාලිගාවේ. ඒ පරිසවරයා දෙවියන් වහන්සේට ප්‍රේම කරන පිණිස ආඥා ඔක්කොම පැවැත්තුවා. නමුත් කියනවා අර පෞකාර මිනිසයා වගේ මම නෙමෙයි. එතකොට එයාට යාගෙන හදවතක් තිබුණේ නැහැ. ඒ වගේම තව කෙනෙක් හිටියා. මතෙව් 19:16 ඉන්නවා පොහොසත් යෞවනයා. ඔබට මතකද? ඔබ කියන්නේ මේ පොහොසත් යෞවනයා හරි අවංක කමින්ම දෙවියන් වහන්සේගේ ආඥා පවත්වපු කෙනෙක්. බොහොම හදවතින්ම සිතෙන්ම ඒක කළා. ඒක ඔබට දැනෙනවා ඒක කියවද්දී. ඔහු ඒක හදවතින්ම කරා. නමුත් නුඹ ජීවණයට ඇතුල් වෙන්න කැමැත්තෙහි නම් ආඥාවන් පවත්වන්නේයි ඔහුට කිසේක. ඔහු අහනවා. ඒ කොයි ඒවාදයි ඔහු උන්වහන්සේගෙන් ඇසුවේ? උන්වහන්සේද මිනී නොමරව, කාමිත්‍යාචාරය නොකරව, සොරකම් නොකරව, බොරු සාක්ෂි නොකියව. තාගේ පියාටත් මව්ටත් ගෞරව කරව. තාට මෙන් තගේ අසල්වැසියාට ප්‍රේම කරව.
යන මේවායයි කීසේක. යෞවනයාද මේ සියල්ල ආරක්ෂා කෙලෙමි. තව මට අඩු කිමෙක් දැයි උන්වහන්සේගෙන් ඇසුවේය. උන්වහන්සේ මොකද්ද කියන්නේ? නුඹ ගිහිල්ලා නුඹේ වස්තුව විකුණලා දෙලිදුන්ට කන්න දෙන්න කිව්වා. ඔහු එවලට කියන්නේ අනේ ස්වාමීනි ඒකට අමාරුයි නමුත් උදව් කරන්න කියලා කිව්වේ නෑ. අනේ අම්මෝ මේක නම් කරන්න බෑ කියලා හැරිලා යන්න ගියා. ඔහුට දෙවියන් වහන්සේ කෙරෙහි ප්‍රේමය තිබෙන ශාක්ඥා ආරක්ෂා කරා. නමුත් සහෝදරයාට ප්‍රේම කරන්න ඔහුට ටිකක් අපොහසත් වුණා. සමහර අය සහෝදරයාට ප්‍රේම කරනවා තාම දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නේ නැහැ. එහෙම ඇත්ත ඉන්නවා. 100කට මුලාදානියා ගැන ඔබ කල්පනා කරලා බලන්න. ඔහු තාම දෙවියන් වහන්සේව අඳුනාගෙන සිටියේ නැහැ. ඔහු දෙවියන් වහන්සේට ප්‍රේම කරන තත්වයේ සිටියේ නැහැ. පසුව ප්‍රේම කරන්න ඇති. නමුත් ඔහු ගැන ආරංචි අරගෙන එන මිනිස්සෙන් යුදෙව්වන් කියනවා යේසුස් වහන්සේට අනේ ස්වාමිනී මෙයා අපේ සිනගෝගිය අපිට හදලා දුන්නා. හොඳ මිනිස්සෙක් නේද? මේ රෝම මිනිස්සයා මේ ධනවත් මේ හමුදා නිලධාරියා යුදෙව්වන්ට නමස්කාර කරන්න ඒගොල්ලන්ගේ සිනගෝගිය එයා ලස්සන්ට හදලා දුන්නා. ඔබ දන්නවද පල්ලි පන්සල් වලට උපකාර කරන යහපත් මිනිස්සු ඉන්නවා. එහෙම නේද? ඔබට මට උපකාර කරන ඔබේ රැකියාවලදී ඔබට උපකාර කරන යහපත් මිනිසුන් ඉන්නවා. සහෝදරයාට ප්‍රේම කරනවා. යාළඟ වැඩ කරන කෙනාට සාධාරණ ඉෂ්ට කරනවා. නමුත් එයා දෙවියන් වහන්සේව අදහන්නේ. මතක තියාගන්න ප්‍රේමේ කොටසයි ඔහු සම්පූර්ණ කරන්නේ. ඔහුගේ අර ගුණ දහම් ගුණ යහපත්කම නිසා අපි හිතනවා මෙයා හරි ප්‍රේමේ මිනිසෙක්. ඔව් එක පැත්තකින් යා ප්‍රේමේ මිනිසෙක්. නමුත් එයාගේ ප්‍රේමය සම්පූර්ණ ප්‍රේමයක් නොවන බව ඔබ මතක තියාගන්න. ප්‍රේමය සම්පූර්ණ වෙන්නේ ඔබ තුල අගාපෙත් ඔබ තුල ෆිලියා දෙකම තිබෙන විටයි. අද සමහර අය දෙකෙන් එකක් කරනවා. ඒ නිසා යා කොච්චර ගුණ දහමෙන් අපිට පිරුණත් දෙවියන් වහන්සේ ඉදිරියේ දෙවියන් වහන්සේ දකින්නේ ඔහු තුල ප්‍රේමය තිබෙනවා කියලා. හේතුව ඇයි? දෙවියන් වහන්සේට ප්‍රේමනේ ඔක්කොම ලොකු වැඩ කරනවා, ඔක්කොම සත්කාර කරනවා, ඔක්කොම දේවල් කරනවා. නමුත් එයා මට ආදරේ නෑ. තාත්තා දකින්න තමාගේ පුතා සමාජ සේවය කරනවා, දුප්පතුන්ට කන්න දෙනවා, ළමා නිවාස වලට කන්න දෙනවා, අරවා කරනවා, මේවා කරනවා, ඔක්කොමල්ලාගෙම හොඳම මිත්‍රයා වෙලා ඉන්නවා. නමුත් තාත්තා දකින්න මගේ පුතා මට සලකන්නේ නෑ. අන්නේ වගේ ස්ථානයක් තමයි මම ඔබට මේ පැහැදිලි කරන්න යන්නේ. ඔබට තේරුණාද? ඒතර ප්‍රේමය සම්පූර්ණ වෙන්නේ මේකේ කොටස් දෙකම සම්පූර්ණ වෙන විටයි. ඔබට දැනෙනවද දැන් යමක්? ඒතර අපි හිතන් ඉන්න ප්‍රේමය ගැනට වඩා පොඩ්ඩක් ඔබෙන් අපි සිතමු. ප්‍රේමය කියන කාරණාව. දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නේ කොහොමද එහෙනම්? මනුෂ්‍යයන්ට ප්‍රේම කරන හැටිත් අපිට බයිබලයේ කියනවා. දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නේ කොහොමද? අපි බලමු කොයි ආකාරයෙන්ද අපි ඒක දක්වන්නේ, කොහොමද ක්‍රියාවට ගෙනෙන්නේ? බයිබලයේ පළවෙනි දේ කතා කළා කියනවා යමෙක් මට ප්‍රේම කරන්නේ නම් ඔහු මාගේ ආඥා ආරක්ෂා කරන්නේ. යොහන් 14:15 කියනවා. නුඹලා මට ප්‍රේම කරනවා නම් මාගේ ආඥා ආරක්ෂා කරන්නෝය. ඔහොම 23ට එන්න බෙදලා 23ට. යමෙක් මට ප්‍රේම කරන්නේ නම් ඔහු මාගේ වචන ආරක්ෂා කරන්නේය. දැන් දෙවියන් වහන්සේට ප්‍රේම කිරීමේ පළවෙනි ක්‍රියාවක් මෙතන පෙන්නනවා. මොකද්ද? වචනය ආරක්ෂා කිරීම. ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ වචනයට කීකරු වීම. ඔබ අතේ මා අතේ තිබෙනවා දෙවියන් වහන්සේගේ වචනය. ව්‍යවස්ථාව, ලියවිල්ල. මෙන්න මේකට කීකරු වීම තමයි පළමුව අපි දෙවියන් වහන්සේට ප්‍රේම කරනවා කියලා කියන්නේ. මම දෙවියන් වහන්සේ උදෙසා මොන දේවල් කෙරුවත් මම මේකට කීකරු වෙන්නේ නැත්නම් දෙවියන් වහන්සේ කියන්නේ ඔහු මට ප්‍රේම කරන කෙනෙක් නෙවෙයි. සුද්ධ ලියවිල්ල දෙවියන් වහන්සේගේ ආඥාවයි. ඔබට තේරුණාද? දාවිත් කියනවා ස්වාමිනී ඔබගේ ව්‍යවස්ථා මාර්ගය මට ඉගැන්වුව මැනව. එය කෙලවර දක්වා පවත්වන්නෙමි. ගීතාවලිය 119:38 කියනවා පෙරලන්න එපා. ස්වාමිනී ඔබගේ ව්‍යවස්ථා මාර්ගය මට ඉගැන්වුව මැනව. එය කෙලවර දක්වා පවත්වන්නෙමි. ඔබ කැමතිද ව්‍යවස්ථාව කෙලවර දක්වා පවත්වන්න? මේ කතා කරන්නේ රජතුමා, රටේ රජතුමා කියන්නේ ස්වාමිනී උගන්වන්න ඔබගේ ව්‍යවස්ථාව මට ඒක කෙලවර දක්වා පවත්වන්න ඕන. කල්පනා කරලා බලන්න. ඔබ කොයි ආකාර ස්ථානයක්ද ඔබේ බයිබලයට දෙන්නේ? හැමදාම ඔබ බයිබලේ කියවනවද? දාවිත් රජතුමා හැමදාම කියවුවා. එහෙනම් යා රටේ නායකයා, රජතුමා, ලොකු බරක් ඔළුවේ තියාගෙන හිටපු මිනිසයා. ඔහු හැමදාම ස්වාමීන් වහන්සේගේ වචනය භාවනා කරනවා. හැමදාම යාක්ෂා කරනවා. හැමදාම ගීතිකා ගායනා කරලා ප්‍රශංසා කරනවා. කල්පනා කරලා බලන්න. අපිට පාඩමක් තිබෙනවා. ඒ වගේම දෙවියන් වහන්සේට ප්‍රේම කරනවා කියන්නේ බයිබල් කියන මුළු හදවතින් හදවත දෙවියන් වහන්සේට දීම. ඔබේ හදවතේ කේන්ද්‍ර ස්ථානයේ ඉන්නේ කවුද?
මේක වැදගත්. සමහර වෙලාවට අපේ හදවතේ කේන්ද්‍රස්ථානවල නැත්නම් හදවතේ සිංහාසනය කියමු. සිංහාසනේ ඉන්නේ කවුද? මම වැඩිපුරම කල්පනා කරන්නේ එතන ඉන්න කෙනා ගැන හෝ එතන තියෙන දේ ගැන තමයි. ඔබ වැඩිපුරම කල්පනා කරන්නේ මොකක් ගැනද? මතක තියාගන්න ඔබ කැමති වුණත් අකමැති වුණත් අන්න එයා තමයි ඔබේ සිංහාසනේ ඉන්නේ. ඔබ ඔබගේ දරුවා ගැනම නම් හැපි මෙරි ඉන්නේ. මතක තියාගන්න ඔබේ හදවතේ සිංහාසනේ ඉන්නේ ඔබගේ පුතා. ඔබගේ රැකියාව ගැන නම් ඔබ මෙරි හැපි ඉන්නේ. මත කියන්න ඔබේ හදවතේ සිංහාසනේ ඉඳන් ඉන්නේ ඔබේ රැකියාව. මගේ භාර්යාව හෝ මගේ පුරුෂයා ගැන නම් මම හැපි ඉන්නේ. මගේ හදවතේ සිංහාසනේ ඉඳන් ඉන්නේ යා. එනිසා දෙවියන් වහන්සේ කියනවා උන්වහන්සේට දෙන්න හදවතේ කේන්ද්‍රය සිංහාසනය දෙවියන් වහන්සේ ඉල්ලනවා. හරි අසාධාරණයි නේද? මොකද හිතන්නේ? මතක තියාගන්න එයා වෙතන ඉඳවුවාම දෙවි පියාණන් වෙතන ඉඳවුවාම නැත්තම් අපි යේසුස් වහන්සේට ආරාධනා කරනවා යේසුනි මගේ හදවතේ සිංහාසනයට එන්න යේසුස් වහන්සේව එතන හිඳ ගන්නට සැලසුවාම ඔබව උන්වහන්සේ හරි ඉලක්කයට මෙහෙවනවා. ආමෙන්. මොකද එතන ඉඳ ගන්න කෙනාගේ අතේ තමයි සුඛානම තියෙන්නේ. ඔබගේ පුතා නම් මෙතන ඉඳන් ඉන්නේ ඔබේ සුඛානම තියෙන්නේ පුතාගේ අතේ. ඔබේ රැකියාව නම් මෙතන තියෙන්නේ ඔබේ සුඛානම තියෙන්නේ ඔබේ රැකියාවේ. ඔබේ රැකියාවට පුළුවන් ඔබ ඕන අතකට හරවන්න. තේරුම් ගන්න මේක. සමහර අයට බල්ලපූසොත් ඉන්නවා. මම කියන්නේ ඔබට ජීවිතේ හදවත තියෙන්නේ කොතනද? අන්න දෙවියන් වහන්සේ ඉල්ලනවා. හදවත දෙන්න. හදවත ඉඩ දෙන්න. සිංහාසනෙ ඉඩ දෙන්න. උතුම්ම පුටුව ඉඩ දෙන්න. ඒ නිසා නේද මිනිසුන් මැරෙන්න ලැස්සි. මුස්ලිම් අන්තවාදීන් ඔවුන්ගේ ප්‍රකාශනය කරනවා මේක කියපන් කියලා. අල්ලා දෙවියන් වහන්සේ බවත් මොහමඩ් ඔහුගේ අනාගත වක්තෘ බවත් ප්‍රකාශ කරන්න. ඇයි මිනිසුන් මේක ප්‍රකාශ නොකර මැරෙන්නේ? මේක ප්‍රකාශ කරා නම් සමහර අය නිදහස්. නමුත් ඒක ප්‍රකාශ කරන්නේ නැහැ. හේතුව ඇයි? හදවතේ සිංහාසනේ ඉන්න කෙනාට අගෞරව කරන්න ලෑස්ති නැහැ. මහත් ප්‍රේමයක් නේද? හිතලා බලන්න. පුදුම ප්‍රේමයක් නේද මේක? හිතා ගන්න බෑ. මමත් සමහරට කල්පනා ස්වාමීනි කොහොමද ඔවුන් එච්චර ප්‍රේම කරේ ඔබට? උන්ට දරුවෝ නැද්ද? උන්ට භාර්යාව නැද්ද? මෙච්චර මම විශ්වාස කරනවා මේ මොහොතේ දෙවියන් වහන්සේගේ විශේෂ අනුග්‍රහයක් තියෙනවා කියලා. ස්තේපන්ට තිබුණා නේද විශේෂ අනුග්‍රහයක්? ඒවලට මතක තියාගන්න ඒ අය දකින්න ස්වර්ගේ. මට දැනෙන්නේ ඒකයි. ඒ මොහොතේ අය දකින්න ස්වර්ගේ. ඒ හින්දා අය බය නැහැ. බලන්න. අනර්ග දෙයක් නෙවෙයිද? ක්‍රිස්තියානියේ තරම් වේද සාක්ෂිකාරයෝ වෙන කොහෙවත් ඉඳලා නැහැ. වෙන කොහෙවත් ආගමක නැහැ. ක්‍රිස්තියානියේ පමණ වේද සාක්ෂිකාරයෝ කොහෙවත් නැහැ. ක්‍රිස්තියානිය රැකුනේ යුද්ධ කරලා වෙඩි තියලා බෙලි කපලා නොවේයි. ක්‍රිස්තියානිය රැකුනේ වේද සාක්ෂිකාරයෝ තමුන්ගේ බෙල්ල දීලා. පාවුල්තුමා බෙල්ල දුන්නා. පේත්‍රස් ජීවිතය දුන්නා. යොහාන්ව කඩුවෙන් මැරුවා. තෝමස්ව ඉන්දියාවේදී මැරුවා. හරි පුදුම ප්‍රේමයක් නේ මේක. ඒ අත්දකලා තියෙන ප්‍රේමය කොච්චරද කියලා මම කල්පනා කරනවා ස්වාමීනි මෙච්චර හිතන්න එවැනි දෙයක් ඔබ මොකද සිතන්නේ? අනර්ගයි නොවේද? මෙන්න දෙවියන් වහන්සේගේ ප්‍රේමය හදවත උන්වහන්සේට දෙන එක. බයිබලයේ කියනවා ඇදිහිල්ල කරනකොටගෙන ක්‍රිස්තුස් වහන්සේ නුඹලාගේ සිත තුල වාසය කරන පිණිසත් නුඹලා ප්‍රේමයේ මුල් ඇද පිහිටා සිට කියලා. ඒක එපිසෝ 3:17 කියන්නේ මම කියවන්න ඔබට. ඇදහිල්ල කරනකොටගෙන ක්‍රිස්තුස් වහන්සේ නුඹලාගේ සිත තුල වාසය කරන පිණිසත් නුඹලා ප්‍රේමයේ මුල් ඇද පිහිටා සිට. පාල්තුමා යාඥා කරනවා ඒ ආකාරයෙන්. දෙවියන් වහන්සේට ප්‍රේම කාණි කොහොමද කියලා ඔබට තේරෙනවනේ? ආඥා ආරක්ෂා කිරීම හදවත දෙවියන් වහන්සේට දෙන එක. 3 මාගේ කැඳවීම ඉෂ්ට කිරීම. ක්‍රියා 20:24. මොකද්ද මාගේ කැඳවීම කියන්නේ? දෙවියන් වහන්සේ මට දීලා තියෙන වැඩය. ඔබට දෙවියන් වහන්සේ වැඩක් දීලා තියෙනවද? එහෙම තාම දැනෙන්නේ නැති අය ස්වාමීන් වහන්සේට අතුස්සන් කියන්නේ ස්වාමීනි මම ආසයි. මොකද්ද ඔබ වහන්සේ මට දීලා තියෙන වැඩේ? මම සභාවට යන්න පටන් ගත්තට පස්සේ හදවතින්ම ස්පිරිට් එකෙන්ම මේ අපේ ඉන්න බොහෝ අය වගේ තමයි. බෑ
කෑලා. පුදුම ආදරයක්. මම ආසයි දෙවියන් වහන්සේට වැඩ කරන්න. මම දන්නේ දෙවියන් වහන්සේ මාව මොනවටද කැඳවලා තියෙන්නේ කියලා. නමුත් එකක් කරනවා. පේන්න තියෙන දේ කරනවා. මොකද්ද? පේන්න තියෙන දේ කරනවා. අඩුපාඩුවක් තිබෙන තැන ඒක පිරිමසනවා. මෙන්න පළවෙනියෙන් ඔබට ඉටු කරන්න පුළුවන් කොටසක්. ඒ නිසා මං උදෙන්ම යනවා. දේව මෙහෙ තියෙන දවසේ. උදෙන්ම ගිහිල්ලා පල්ලි අතු ගන්නවා. මම තමයි පල්ලි අතු ගන්නෙ. මං පල්ලි අතු ගන්නෙ. පුටු හදන්නේ මම. ඒ ඔක්කොම කරා. මොකද්ද මම දැක්ක එතනට කෙනෙක් ඕන. මං උදේ පාන්දර එනවා. යාඥා කරලා ඒ කොටස කරනවා. පල්ලියේ තිබ්බේ මගේ නිවසට යාබදවයි. උදේ පාන්දර 5ට මම පල්ලියට එනවා. හැමදාම රෑ 7ට මම පල්ලියට එනවා. හැමදාම උදේට පැයකුයි රාට පැයකුයි යාඥා කරනවා. හැමදාම ඔබට පල්ලියට එන්න දුවන් එන්න බැරි වෙයි මේ. නමුත් ඔබ ඉන්න කාමරේ හොඳයි. කරන්න. මම ඇවිල්ලා ඒක කොටස මම ඉෂ්ට කරනවා. ඊළඟට බයිබල් විද්‍යාලයට ගියාට පස්සෙත් මම බාරගත්ත දේ තමයි වයර් අකුලන්නේ. මයික් සෙට් කරනවා, වයර් අකුරනවා, වයර් පිහිදනවා. එතන මම දැක්කා අවශ්‍යතාවය. ඒක කරා. මම දැක්කා ඒ චැපල් එකේ තියෙන ෆෑන් ඒවා දූවිලි වැදිලා. මම මොකද කරන්නේ? වතුර බාල්දියක් අරන් ඇවිල්ලා, රෙදි කෑල්ලක් අරන් ඇවිල්ලා අර ඔක්කොම අදිනවා. මම දකින දේ මන් දන්නවා දෙවියන් වහන්සේ දිහා බලාගෙන සිටියා. දෙවියන් වහන්සේ ඒ දිහා බලාගෙන සිටියා. මට තියන්න ඔබ දිහා දෙවියන් වහන්සේ බලන් ඉන්නවා. උන්වහන්සේ ඔබව කැඳවපු වැඩ කොටසට ඔබ ගෙනෙන්න යන්නේ විදිහටයි. ඒ නිසා පටන් ගන්න එතනින්. දෙවියන් වහන්සේ ඒ විදිහට ඔබව ගේන්න යනවා. පුදුම ගමනකට ගේන්න යනවා දෙවියන් වහන්සේ. ඔබට හිතන්න බෑ මේ මාර්ගය හරි වෙනස්. සාමුවෙල් වගේ නාය කොතින්ද කියලා ඔබ දන්නව නේද? සාමුවෙල් මොනවද කරේ කියලා ඔබ දන්නව නේද? 24. නමුත් මාගේ දිවීමද දෙවියන් වහන්සේගේ කරුණාවේ සුභාරංචියට සාක්ෂි දෙන පිණිස ස්වාමී යේසුස් ක්‍රිස්තුස් වහන්සේගෙන් මට ලැබුණු මෙහෙයද සම්පූර්ණ කිරීම පමණ මාගේ ජීවිතය වැදගත්ය නොහොත් මටම අගය කියාත් මම කිසිසේත් නොසලකමි. දෙවියන් වහන්සේ මාව කැඳවපු කැඳවීම මම ඉෂ්ට නොකරන්න මගේ ජීවිතෙන් ඇති වැඩක් නැහැ. ඒකයි මෙතන කියන්නේ. මගේ ජීවිතේ ඇති පළක් නැහැ. දෙවියන් වහන්සේ මාව ගෙනාපු වැඩේ ඉෂ්ට කරන පිණිස. මෙතන විශේෂයෙන්ම කතා කරන්නේ තව ප්‍රධාන සේවයක් ඔබට කරන්න තිබෙන. මොකද්ද? සුභාරංචියට සාක්ෂිකාරය. අද ඔබ කරන්න යන්නේ ඒකයි. ඒක උන්වහන්සේ මිම්මක් නැතුව හැමෝගෙම බලාපොරොත්තු වෙන වැඩ කොටසක්. ඔබට තේරුණා නේද? දෙවියන් වහන්සේට අපි කරන ප්‍රේමය අපි ප්‍රකාශ කරන්නේ මෙන්න මේ කොටස් තුනෙන්. එකක් උන්වහන්සේගේ ආඥා ආරක්ෂා කිරීම. දෙක හදවත දෙවියන් වහන්සේට දීම. තුන මාගේ කැඳවීම ඉෂ්ට කිරීම. ඔබ මේ විදියට කැඳවීම ඔබගේ වැඩය තුල මේ විදියට ඔබ ඉදිරියට යනකොට දිනයක් එනවා ඔබටම හිතා ගන්න බෑ දෙවියන් වහන්සේ ඔබ අතට දෙන වටිනා දේවල්. දෙවියන් වහන්සේ මාව ඒ ගමනේ ගෙනාවා. මාව ඒ ගමනේ අරගෙන ආවා. මම පල්ලියේ ක්‍රියාකාරී සමාජිකයා. ක්‍රියාකාරී තරුණයා. මම පාසල් යනවා. මෙන්න මම තරුණ කණ්ඩායමේ නායකයා කරලා දැන්. මම දැන් තරුණ කණ්ඩායම හසුරවනවා. මම නත්තල් එනකොට ඔක්කොමලටම ලස්සනට ඇඳුම් ලෑස්ති කරලා ලස්සනට දේවල් විසිතුරු හදලා මම පාරවල් ගානේ අපේ තරුණ කණ්ඩායම අරගෙන යනවා. ගිටාරයකුයි බෙරේකුයි අරගෙන. දැන් ඔබට තේරෙනවනේ. ගිහිල්ලා නත්තල් ගීතිකා කියනවා. හන්දිවල හිටගෙන සෙනග වට වෙනවා. වට වුණාට පස්සේ දේශනා කරනවා මුළු හන්දියටම කෑ ගහලා. මම ගොඩාක් ටවුන් වල කෑ ගහලා තරුමටම හැයින්ද දේශනා කරලා තියෙනවා. සුභාරංචියට සාක්ෂිකාරයෙක් වෙන්න පටන් ගත්තා. ස්වාමීන් වහන්සේ මෙසේ මාව ජුවලිත තරුණෙක් හැටියට සභාවේ ගෙනිච්චා. උන්වහන්සේගේ මෙහෙවර ඉෂ්ට කිරීම මගේ හදවතේ දැවෙමින් තිබුණා. උන්වහන්සේ ඒක කරනකොට උන්වහන්සේ පුදුම දේවල් ආශිර්වාද අපිට කරනවා. දවසක් මම ලස්සන ආශිර්වාදයක් මට ලැබුණා. දැන් අපි කිව්වා සතුටු වෙන්න කියලා එකෙන්. මට පාස්ටර් කතා කරලා කියනවා ඔයාව මම සමුළුවකට අරින්න යනවා. කොහෙද සමුළුව තියෙන්නේ? වත්තල පෙගාසස් රීෆ් හෝටලේ. කොච්චරද? සතියක්. මම පෙගාසස් රීෆ් හෝටලේ සතියක් සුද්දෙක් වගේ මගේ කාමරේ ඉඳගෙන
හවසට ගිහලා ස්විමින් pool එකේ නාලා. ස්වාමීන් වහන්සේ මට කිව්වා සන්තෝෂ වෙන්න. මම අර සම්මේලන වලට සහභාගී වෙලා හොඳ බොජුන් වළඳලා සතුටු වුණා. අපි දෙවියන් වහන්සේ හරි පුදුමයි. දෙනසේ ලස්සන දේවල් කරනවා. ඔබ මාව සන්තෝෂ කරනවා. උඩ මම ගොඩක් සාක්ෂි ආලා ඇති. මම බ්ලූ ලැගුන් හවටලේ කලපු අයිනේ හිටගෙන ඉන්නවා එහාපැත්තේ එයාපෝට් එක කලපුඩේ එහාපැත්තේ එයාපෝට් එක. එයාපෝට් එකකින් යන ගුවන් යාන උළුටුඩින් යනවා බහිනවා නගිනවා. මම එකපාරට එක ගුවන් යානයක් කරනකොට මම ස්වාමීන් වහන්සේ කිව්වා ස්වාමිනී මාව මේක ගෙනියන්නේ කවදද? මේ පොඩි බබෙක් අර අයිස්ක්‍රීම් ඉල්ලනවා වගේ තාත්තගෙන්. ස්වාමිනී මාව මේක ගෙනියන්නේ කවදද? ඔබ වහන්සේගේ සේවයට. ඔබ විශ්වාස කරන්න. සතියකින් මට කෝල් එකක් එනවා. මගේ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ පාලකතුමා පාස්ටර් මයිකල් දිසානායකගෙන් පණිවිඩයක් එනවා. ඇවිල්ලා හම්බෙන්න කියලා. මම දන්නේ නැහැ මොනවටද කියලා. මම ගිහිල්ලා හම්බ වුණා. ඔහු එක්ක ඉඳගත්තා. ඔකේ චමින්ද සම්මේලනයක් තියෙනවා. තවත් එකක්. ඒකට ඔයාව යවන්න තීරණය කෙරුවා. අපි ඔක්කොම ඔයාව වෙනුවෙන් වියදම් කරනවා. ඒක තියෙන ඉන්දියාවේ. යන්න ලැස්ති වෙන්න. දැනස අනර්ගන වේද. ඔබ දිලිඳු කමින්, ලදරු කමින් දෙවියන් වහන්සේත් එක්ක ජීවත් වෙන්න පටන් ගන්න. ඇදිල්ලේ ජීවිතය හරි අලංකාරයි, ලස්සනයි, හරි සරලයි. මම සන්තෝෂ වුණා. ඉන්දියාව ගිහලා මම ඉගෙන ගත්ත කාලයක් මිෂනාරි සේවය සම්බන්ධව කාලයක් මම ඉන්දියාවේ ලොකු බයිබල් විද්‍යාලයක මම ඉගෙන ගත්තා ගිහිල්ලා. ගිහලා යම් විෂයන් ගණනාවක් හදාarලා එන්න දෙවියන් වහන්සේ වරප්‍රසාදය දුන්නා. දෙවියන් වහන්සේ මහත්. දෙවියන් වහන්සේගේ ප්‍රේමය ගැනනේ අපි කතා කරන්නේ. ඒ නිසා ඒක කතා කරනකොට ඒක දැනෙනවා. ඒක කතා කරනකොට ඒක දැනෙනවා. මට ඒක දේශනා කරනකොට ඒක දැනෙනවා. ඔබට ඒක අහනකොට ඒක දැනෙනවද? ඒකත් එක්ක ජීවත් වෙන්න. ජීවිතය ලස්සන වෙන්න යනවා. මොනතරම් ප්‍රශ්න තිබ්බත්, මොනතරම් අභියෝග තිබ්බත් ජීවිතය අලංකාර වෙන්න යනවා. ඒ නිසා මෙන්න ප්‍රේමයේ මම ලොකු හැඳින්වීමක් කරා. ඔබට දැන් ප්‍රේමය කියන කාරණාවේ වෙනස් පැත්තකට මම විශ්වාස කරනවා ඔබගේ හදවත ඇවිල්ලා ඇති කියලා. ප්‍රේමයේ දෙවැනි කොටස අපි කතා කරන්න යනවා. ඊළඟ සතියේට අපි ගේමු. නුඹට මෙන්ම නුඹේ අසල්වැසියාට ප්‍රේම කාණ්ඩ. ඒකට හැමෝම එනව නේද? ඒක තුලත් පුදුම අලංකාරයක් තියෙනවා. පුදුම අලංකාරයක් තියෙනවා. ඒ අලංකාරයේ සුවය ඔබ ජීවිතේ භුක්ති විඳින්න යනවා. ගොඩක් අය ඒකේ අලංකාරය භුක්ති විඳින්න නැති නිසා ඔබේ ජීවිත ඔබගේ ඔලු යකාගේ කම්මල වගේ වෙලා. නමුත් ඒක හරි සරලයි. ඒ නිසා අපි ඒකත් අපි ඊළඟ සතියට එන්න යනවා. නුඹට මෙන් නුඹේ අසල්වැසියාට දෙවනි ප්‍රේමය. ඒකට කියනවා ෆිලියා කියලා කියනවා. ෆිලියා ප්‍රේමය ගැන අපි ඊළඟට කතා කරන්න යනවා පස්සුවට. මට ඒතකොට පුළුවන් වැඩිපුර කාරණා එකතු කරගන්න ඔබට තවත් ෆිලියා ප්‍රේමය ගැන කතා කරන්න. වඩා උතුම් දීමනාවට ආශා වෙන්න උන්වහන්සේ කියනවා. වඩා උතුම් දීමනාවලට ආශා වෙයල්ලා. වඩා උතුම් දීමනාව මොකද්ද? ප්‍රේමයයි. මම ඔබ ප්‍රේමය කියන කාරණාව හැඳින්වීම ඔබට ගෙනාවා. ඒ වගේම දෙවියන් වහන්සේ කෙරෙහි ඇති ප්‍රේමය කියන කාරණාවට මම ගෙනල්ලා මම නැවැත්තුවා. ඊළඟට ඉතුරු වෙලා තිබෙනවා මගේ සහෝදරයාට මම ප්‍රේම කරන්නේ කොහොමද? ඇයි අපි ඒකත් එක්ක වෙහෙසෙන්නේ? වෙහෙසෙන්න අවශ්‍යද? එහෙනම් වෙහෙසකින් තොරව ඒක අපි කොහොමද කරන්නේ? මොකද ඒක නොකළොත් ස්වාමීන් වහන්සේ කියනවා නුඹ නුඹේ සහෝදරයාට සමාව දෙන්නේ නැත්නම් මම නුඹට සමාව දෙන්නේ නැහැ. බැරෑරුම් කීමනාවක්ද? බැරෑරුම්. ඒ නිසා ඒ බැරෑරුම් කමෙන් අපි නිදහස් වෙන්න ඕන. ස්වාමීන් වහන්සේ තුල අපි ඉගෙන ගන්න යනවා. අපේ සහෝදරයත් එක්ක මම කොහොමද ප්‍රේමයෙන් ඉන්නේ? කොහොමද ඒක කරන්නේ කියලා. හලෙලුයා. අපි මේ වෙලාවේ මොහොතක් නැගිටලා යාඥාවට එමු. ආත්මෙන්, ශක්තියෙන්, බුද්ධියෙන්, මගේ මුළු හදවතින් ඔබට ප්‍රේම කරන්න ඕන මට. ඔබ ස්වාමීන් වහන්සේට මොහොතක් යාඥා කරන්න. ඔබ ස්වාමීන් වහන්සේට මොහොතක් යාඥා කරන්න. අපි අවසන් කාණ ඉස්සලා ස්වාමීන් වහන්සේට අපි යාඥාවෙන් ස්වාමීන් වහන්සේට කියමු කරුණාව ඉල්ලමු. ස්වාමීන් අපිට අවශ්‍යයි මේ කොටස මගේ ජීවිතේ සම්පූර්ණ කරගන්න. ඔබට ප්‍රේම කරන්න. ඔබට ප්‍රේම කරන්න. ඔබගේ ආඥා ආරක්ෂා කරමින් ඔබට ප්‍රේම කරන්න. මගේ හදවතේ සිංහාසනය ඔබට දීලා ඔබට ප්‍රේම කරන්න. ඔබ වහන්සේ මාව කැඳ වූ කාරණාව සම්පූර්ණ කරලා ඔබට ප්‍රේම කරන්න. ස්වාමිනී මට ඕන ස්වාමිනී. මට ඕන ස්වාමිනී. ඔබ වහන්සේට ආඥා කරනවා. ස්වාමිනී ඔබගේ කරුණාව දෙන්න. කරුණාව දෙන්න.
කරුණාව දෙන්න. අපගේ ප්‍රේමවන්තයාණනි අපි ඔබගේ අභිමුඛයේ ස්වාමිනී ඔබ දෙස බලාගෙන සිටිනවා. අනේ ස්වාමිනී ඔබට ස්වාමිනී අපගේ හදවත් තුලින් ප්‍රේම කරන්ට ස්වාමිනී වඩ වඩා අපිට ගන්වන්න ස්වාමිනී වඩ වඩා ස්වාමිනී අපිට උගන්වන්න ස්වාමිනී ඔබට ප්‍රේම කරන්න වඩ වඩා ඔබගේ කරුණාව අප කෙරේ නිදහස් කරන්න ස්වාමිනී අපි ඔබ දෙස බලා සිටිනවා. අපිට ඕන ස්වාමිනී සියල්ලට වඩා ඔබට ප්‍රේම කරන්න ස්වාමිනී අපිට ඕන සියල්ලට වඩා ඔබට ප්‍රේම කරන්න ස්වාමිනී අපිට ඕන දෙවියන් වහන්සේ ස්වාමිනී ඔබට ස්තුති ඔබට ප්‍රශංසා වේවා ඔබට ගෞරවය වේවා ඔබට මහිමය වේවා. ඔබ දෙවියන් වහන්සේ අපේ ප්‍රේමවන්තයන්න් වහන්සේ ප්‍රේමයේ උල්පත ඔබ ප්‍රේමයේ උල්පතයි ස්වාමිනී ඔබට ස්තුති. ඔබ ප්‍රේමයේ දෙවියන් වහන්සේ ඔබ සභාවේ යම් කෙනෙක් ශුද්ධාත්මයන් වහන්සේ ඔබගේ හදවතට පොළඹවනවා නම් යක්‍යාවක් කරන්න ස්වාමිනී. පෙම්බර පියාණන් වහන්සේ ඔබ වහන්සේගේ වචනේ අනර්ගයි. ඒ වචනේ අපි ඔබ වහන්සේ වෙතට ලං කරගත්ත නිසා ස්තුති කරනවා. ස්තුති ස්වාමිනී. ස්වාමිනේ සියල්ල කලේ ඔබයි. ස්වාමිනී. ඔබ අපිට සූදානම් කළා ඔබගේ දරුවා තුලින් වචනය. ස්වාමිනී. ඒ කාලේ පළත් වචනයයි ස්වාමිනී. ස්වාමිනී. ඒක අපිට අවශ්‍යයි ස්වාමිනී. මම දන්නේ මට මේ වෙලාවේ අවශ්‍යයි ස්වාමිනී. මම ඔබට ඒ ගැන ස්තුතිවන්ත වෙනවා ස්වාමිනී. ඔබ අපිට මෙපමණ ප්‍රේම කරන දෙවියන් වහන්සේ නිසා. ඔව් ස්වාමිනී. මම යටහත් ඔබට ස්තුති කරනවා ස්වාමිනී. ඔව් පියාණනි. අපි සහෝදර කලක් ඇට ඔබ වහන්සේ වෙතට එනවා. ස්වාමිනී. ස්වාමිනී අපිට වේදනාවේදී අමාරුකමේදී මේ ප්‍රේමය අඩු වෙනවා ස්වාමිනී. ස්වාමිනී දැන් අපව මේ ප්‍රේමෙන් පුරවන්ට යේසුනේ. ඔව් ස්වාමිනී. අනේ ස්වාමිනී ඔබට තව ලං වෙන්න තව ලං වෙන්න ස්වාමිනී ඔබගේ උණුසුමේ රැඳෙන්න උපකාර කරන්න. ඔව් පියාණනි එසේය. ඔබට අපිට ඔබ ඕනි ස්වාමිනී. ඔව් පියාණනි. අපිට ඔබ නැතුව කිසිත් කරන්න බෑ. ස්වාමිනී. ඔබගේ ප්‍රේමය නැතුව අපිට කිසිත් කරන්න බෑ. ස්වාමිනී. අපි දෙන ප්‍රේමය ඔබට ඔබ අපිට දුන්න ප්‍රේමය තරම් වටින්නේ නැහැ ස්වාමිනී. ස්වාමිනී. නමුත් අපිට උදව් කරන්න ස්වාමිනී. එසේය. ප්‍රේමයෙන් අපොහසත් නමුත් අපි අපොහසත් කරන්න ස්වාමිනී. එසේය. යටහත් මෙනිලනවා ස්වාමිනී. ස්වාමිනී. මුළු සභාව ඔබට බාර කරනවා. ඔව් ස්වාමිනී. නායකත්වය ඔබට බාර කරනවා. ස්වාමිනී. අපි එකිනෙක ඔබට බාර වෙනවා. ඔබගේ උතුම් වචනේ ආලේප නිසා ස්තුතියි. ඒ නිදහස් කළ නිසා ස්තුතියි. අපිට ඒක අනර්ගව අවශ්‍යයි ස්වාමිනී. ඒක නැතුව අපිට පොළවේ කිසිත් කරන්න බෑ. ස්වාමිනී. කිසිත් කරන්න බෑ කලත් වැඩකුත් නෑ ස්වාමිනී. ප්‍රේමේ සමය අපි සම්පූර්ණ කරන්නේ ස්වාමිනී. ඔබ වගේ අපිට වෙන ප්‍රේමයක් නැහැ ස්වාමිනී. ඔබගේ උණුසුමේ සෑම දාකම රැඳෙන්න සෑම මොහොතකම රැඳෙන්න උදව් කරන්න මගේ දෙවියන් වහන්සේ. අපි එකිනෙකාට උපකාර කරන්න. එසේය. මම යටහත් අපි එකිනෙකාට ප්‍රේමීලලා යාඥා කරනවා. එසේය. ඔබ අතගසලා ආශිර්වාද කරන්න. එසේය ස්වාමී. ඒ දීමනාවෙන් අපව පුරවන්න ස්වාමීනි. අපිට වෙන කිසි දෙයක් වැඩක් නැහැ මන්ද ස්වර්ගයට ගෙනියන්න බෑ ස්වාමීනි. එසේය දෙවියන් වහන්සේ. ඒ නිසා ස්වාමීනි ඇත්ත අපි ඔබ උදෙසා වැය වෙන්න ඕනේ. ඒක ප්‍රේමයෙන් කරන්න ආශිර්වාද කරන්න. කරන සෑම දෙයක් ප්‍රේමයෙන් කරන්න ආශිර්වාද කරන්න. කරන සියල්ල ඔබට මෙන් කරන්න උපකාර කරන්න. ඔබ තුල කරන්න උපකාර කරන්න. ඒක මනුෂ්‍යයට පෙනෙන ආකාරයෙන් නෙමෙයි ස්වාමිනී. හදවතින්ම ස්වාමිනී ඔබට ලං වෙන්න උපකාර කරන්න. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් යටහසිතින්